ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලොවග බුදුපියා දෙසුබන අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදුබණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. හොඳයි සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද දවසෙත් අපි සූදානම් වන්නේ අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා මාලාව යටතේ තවත් එක් ධර්ම සාකච්ඡාවක් කරහා පුංචි ධර්ම දේශනාවක් කරහා ඔබේ ජීවිත අවබෝධයට අවශ්‍ය කරන මාර්ගය පෙන්වා දීමේ උත්සාහයක නිරත වෙන්නයි. මේ උත්සාහයේ අද දවසේ
ප්‍රධාන දායකත්වය මූලිකත්වය දරන්නේ අපගේ පින්වත් මුතුකුඩ පියාණන්. එතුමා අති විශාල උත්සාහයක නිරත වෙනවා තමා වටා සිටින එක් කල්යාණ සහායක පිරිස කෙසේ හෝ මේ අවබෝධයට යොමු කළ යුතුයි කියන පරම පිරිසිදු චේතනාව තුළ ඒ අයට මේ මාර්ගයට ප්‍රවේශවීම පිණිස ඒ මාර්ගය මොකක්ද කියලා පෙන්වාදීමේ නිරන්තර උත්සාහයක නිරත වෙනවා. WhatsApp තාක්ෂණය හරහා නිර්මාණය කරගත්තා වූ විශේෂයෙන් මා විසින් නිර්මාණය කරලා දුන්නා වූ දහම් සංසද හරහා කල්යාණ සංසද හරහා කලන මිතුරු සංසදයක් ආරම්භ කරලා මා ලබා දුන්න උපදෙස් අනුව යමින් අති සුවිශේෂී කාර්යභාරයක් බොහෝම නිහඬව බලවත් වූ කැපවීමකින් මහත් වූ අධිෂ්ඨානයකින් ඒට යොමු අනිකුත් කල්යාණ සහායක පිරිස වෙනුවෙන් අනුකම්පා සහගතව මඟ පෙන්වීමේ කටයුත්තක නිරත වෙනවා. ඇත්තටම එය මට අති මහත් වූ ශක්තියක් මේ යුගයේ අවශ්‍ය කරන මාර්ගය මේ පිරිසට පෙන්වා දීම උදෙසා. හොඳයි අපි දැන් බලමු එහෙමනම් මේ අවබෝධය පිණිස අපි අපේ ජීවිතය කොයි විදිහට සකසාගත යුතුද කියලා විමසීමකට ලක්විය යුතුයි. එහෙම නැතුව හොඳ විමසීමක් නැති කෙනෙකුට මේ ජීවිතයේ නියම සාර්ථකත්වය සාමාන්‍ය ලෞකික සාර්ථකත්වයවත් හරියට ළඟා කරගන්න බෑනේ. ඒ පිළිබඳව හොඳ විමසීමක් නැත්නම්. ගෙවෙන්නම් වාලේ ගෙවුනොත් ගත වෙන්නම් වාලේ ජීවිතේ ගත වුණොත් අපි ඔය එහෙම කතාවක් කියනවනේ සිංහලදී. සිංහල මිනිස්සු අතර තියෙනවා එහෙම වාලේ කතාවක්. නේද? කරන්නම් වාලේ යන්නම් වාලේ. එහෙම කරන්නම් වාලේ යන්නම් වාලේ වැඩ කරන්න ගියාම ඔය හැම දෙයක්ම වෙන්නම් වාලේ වෙනවා. කවදාවත් මේ අවබෝධය කියන එක ඒ විදිහේ වැඩපිළිවෙලක් හරහා අපිට අවබෝධ වෙන්නේ නැහැ. මේ ජීවිතේ එහෙම ලේසියෙන් අවබෝධ වෙන එකක් නම් අපි මේ එන්නම් වාලේ සංසාරේ ආපු ගමනේදී ඒකත් එහෙම්ම අවබෝධ වෙන්නම් වාලේ වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඔහේ නිකම්ම යනකොට ඉබේම සිදුවෙන්නක් යයි කියලා හිතන පිරිසක් මේ සමස්ත ප්‍රජාව තුළ සිටින බව බුදුරජාණන් වහන්සේත් පෙන්වා දෙනවා. ඉබේම සිද්ධ වෙන දෙයක් මේක. ඒ කාලේ ඔය මිත්‍යා දෘෂ්ටික මතවාද පිළිලා නැතිබුණේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට. ඉතින් ඒ කාලේ ඒ මිත්‍යා දෘෂ්ටික මත අතර ප්‍රධාන මතවාදයක් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉබේමයි. සත්වයා ඉබේම පහළ වුණා. සත්වයා ඉබේම දැන් මේ වැඩ කටයුතු කරගෙන ඔහි යනවා. ඔහොම යනකොට කාලයක් යනකොට ඉබේම නිවන් දකිනවා. එහෙම මතවාදයක් තිබුණා. අදත් ඒකේ සමාජික පිරිස් නැතුවාම නෙවෙයි. හැම දෙයක්ම ඉබේමයි කියන පිරිස් ඉන්නවා. දැන් උදාහරණයකට අපි ගමුකෝ පොඩි උදාහරණයක්. සමහර වෙලාවෙ මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රාණය කරන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ එක්ක කතා කරලා බලපුවම ඊයේ මොකද වුනේ ඔයාට? අනේ මන් දන්නේ මොනවා වුණාද කියලා. මං ওই කඩේට ගියා පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න ගියා. එතනදී අගේ අර අතිජාත මිත්‍රයා හම්බ වුණා. ඊට පස්සේ කිව්වා යන් පොඩ්ඩක් පොඩි දෙයක් තියෙනවා. ඉතින් මං කිව්වා ඉතින් මගේ යාළුවා එක්කනේ ඕන එකක් ඉතින් ගියා එතන යා මෙහෙම ලෑස්ති කරලා තිබුණා
පුංචි දෙයක්. ඉතින් අපි ඒක ගියාට පස්සේ ඉතින් මන් දන්නේ මං සෑහෙන්න ඉතින් ඉබේම පෙවුණා. ඊට පස්සේ එතනින් එනකොට ඔන්න ගෙදරට නෑදෑයෝ කට්ටියක් ඇවිල්ලා. නෑදෑයොත් බෝතලයක්ද කොහෙද ගෙනල්ලා. එතනත් කොහොම හරි භාගයක් විතරම ඉබේම පෙවුණා. ඊට පස්සේ හවස පොඩි ගමනක් යන්න තිබුණා. මං ඒකත් යන්න ඕනේ කියන තැන ඉන්නකොට යන්න තරම් කල්පනාවක් මදි, නිකන් සිහිය මදි. ඉතින් ඒත් මම මේ ගමන කොහොම හරි යන්න ඕනේ කියලා ගියා. මං දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අර කාණුවකට වැටිලා ඉබේම. ඊට පස්සේ තමයි මේ උදේ ඔයාලා මාව ඇහැරෙන්නේ. ඉතින් ඉබේම සිහිය ආවා. දැන් කරන්න දෙයක් නැහැ මේකට. මට කරන්න දෙයක් නැහැ. මේක ඉබේමයි සිද්ධ වුනේ. එතකොට මෙයාගේ මේ අකුසල් ජාලෙම මෙයාට පැටලලා තියෙන්නේ ඉබේම. ඉතින් ඔය විදිහට කවදා හරි මේකෙන් නැවැත්ම සිද්ධ වෙන්නේ ඉබේම කවදා හරි නතර වෙයි මෙවුවා. ඉබේම කවදා හරි සිල් රැකෙයි. ඉබේම කවදා හරි සමාධි වැඩිලා භාවනා වැඩෙයි. ඉබේම විදර්ශනා වැඩෙයි. ඉබේම රහත් වෙයි කියලා තමයි මේ හිතාට ඉන්නේ. එහෙම අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන මේකට ඔටෝමැටිකලි. නේ? එතකොට ඔටෝමැටිකලි මේක සිද්ධ වෙයි කියලා එතකම් මොකද කරන්නේ? ඔටෝ සිද්ධ වෙයි කියලා එතකම් මොකද කරන්නේ? ඔටෝගෙන ඉන්නවා. එහෙම ඔටෝගෙන ඉන්න ස්වභාවයක් නෙවෙයි මේකේ බුදුදහමේ තියෙන්නේ. මහතු උත්සාහයක් අවශ්‍යයි. මහතු ව්‍යායාමයක් අවශ්‍යයි. කැපකිරීමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම අපිට කරන්න සිද්ධ වෙනවමයි මේකෙදී. එහෙම කැපකිරීම කරගෙන එහෙම උත්සාහයක යෙදිලා අපි වැඩ කටයුතු කරන්නම ඕන වෙනවා මේකේ. පැහැදිලිද? එනිසා මා මේ කියූ කාරණා ටික හොඳට ඔළුවේ තියාගන්න ඕනේ, මනසේ තියාගන්න ඕනේ. අල්ප වූ උත්සාහයකින් නෙවෙයි මේක කරන්න තියෙන්නේ. සුළු පටු උත්සාහයකට බැහැ මේක කරන්න. මහත් වූ ආයාසයක්, බලවත් වූ වීරියක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහිතත්තෝ සමාන මාසෝ. අහලා තියෙනවද මේ වචනේ? පහිතත්තෝ සමාන මාසෝ කියලා කියන්නේ ජීවිතේ පරදුවට තියලා දිවි දෙවෙනි කොට මේ කයෙත් මේ ජීවිතේ පිළිබඳව අපිට යම් ආසාවක් තියෙනවා නම් මේ ආසාව පැත්තකින් තියලා ජීවිත අපේක්ෂාව පැත්තකින් තියලා කයේ සුවපත්භාවය පැත්තකින් තියලා වැඩේ කළොත් කරන්න පුළුවන් කියලායි කියන්නේ. එතකොට බලන්න මොන මට්ටමක මේක කැපකිරීම අවශ්‍යයිද? වීරිය කොච්චර තියෙන්න ඕනේද කෙනෙකුට මේක වැඩේ කරන්න? ඉතින් අවබෝධය පිළිබඳව සිහින දකින, සිහින මවන ඔබට මේ ටික මා පෙන්වා දිය යුතුයි. තේරුණාද? ඔය ඉබේම වෙනකම් මම මේ ඉන්නේ. කාලයක් යනකොට ඉබේම හරියන්නේ නැත. ඒ කියන මානසිකත්වයට කවදාවත් යන්න එපා. එය මිත්‍යා දෘෂ්ටික මානසිකත්වය. ඒ කාලේ තිබිච්ච ප්‍රධාන මිත්‍යා මත තුනක් තිබුණා. එකකින් එකක් ඔය. කැමැතිද ඊතුරු දෙකත් අහගන්න? ඔව්. කැමැති. මොකද අපි ඒවටත් වැටුනොත් එහෙමනේ. දැන් මේක නම් පැහැදිලිනේ. ඉබේම නම් වෙනකන් ඉන්නේ නැහැ නේද ආයි? ඈ? ඉබේම වෙලකන් හිටියොත් ඉතින් ඉඳලා තියෙයි. සසර පුරා ඉන්න වෙයි එතකොට. අනිත් දෘෂ්ටි දෙකෙන් එකක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අර අහවලාගේ කැමැත්ත මතනේ. එහෙම එකකුත් තියෙනව නේද? ඒ කාලෙත් තිබුණා. ඒ කාලේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලෙදිත් තිබුණා. අහවල් කෙනා තමයි මේක මැව්වේ. අහවල් කෙනා තමයි මේකේ නිර්මාතෘ. ඒ කියන්නේ එයාලගේ අදහසක් තියෙනවා මේ ලෝක නිර්මාපක සර්ව බලධාරී කෙනෙක් ඉන්නවා මේකේ කියලා. ඒ කාලේ කිව්වේ යාට මහා බ්‍රහ්මයා කියලා. දැන් කාලේ ඉතින් මොකක් කියනවද මන්දා? එහෙම කියාගන්න පිරිස් ඉන්නවා. අහවලා විසින් මවා
අපට අපගේ සුඛ විහරණය උදෙසා තිලින කරන ලද්දේය. ඉතින් අපි මේකේ කොච්චර ඒ වැඩ කටයුතු කරත් මෙහි ਸਰව බලධාරී අයිතිය තියෙන්නේ එතුමන් වහන්සේටය. එතුමාණන් වහන්සේගේ කැමැත්ත අනුව සියල්ල සිදු වෙන්නේය. එතකොට මේ මිනිස්සු වැරදි කරන්නේද එතුමන් වහන්සේගේ කැමැත්ත අනුවය කියලා අපිට මෙහි කියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ වගේම මිනිස්සු මේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ එතුමාණන් වහන්සේගේ කැමැත්ත අනුවය. එහෙම හිතන්න යාලට බෑ. මිනිස්සු මේ ප්‍රශ්න හදාගන්නේ, අරගල ඇති කරගන්නේ, පීඩා විඳින්නේ, කපා කොටා ගන්නේ කාගේ කැමැත්ත අනුවද? එතන ප්‍රශ්නයක් තියෙනවා හිතන්න. එතකොට ඒ නිසා ඒවා පරිපූර්ණ විදිහට කියවෙන්න ඕනේ එහෙනම්. ඒ මතවල ගැටලු තියෙනවා. මේ දැන් කතාවක් නෙවෙයි කියන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ යනවා ඒ වගේ අන්‍යාගමික පිරිස් මේ මතය දරන ආගමික කණ්ඩායම් හිටියා ඒ කාලේ. ඒ අය මුණ ගැහෙන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. වැඩිලා අහනවා හැබැහැද ආයුෂ්මතුනි ඕගොල්ලෝ මේ වගේ මේ මතයක් දරනවයි කියන්නේ? ඒ සියල්ල සිදු වෙන්නේ ඒ මහා බ්‍රහ්මයාගේ කැමැත්ත මතයි කියලා ඕගොල්ලෝ කියන. ඇත්ත ඇත්ත. එහෙමයි. ආයුෂ්මතුන් වහන්සේ අපි එහෙම තමයි හිතන්නේ. අපි අපේ ඉගෙන ගැනීම තියෙන්නේ ඒ පදනම් කරගෙනයි. හොඳයි ආයුෂ්මතුනි මේ හිතන්න දැන් කෙනෙක් ඉන්නවා වැරදි වැඩ කරන කෙනෙක්. එතකොට කෙනෙක් විසින් තව කෙනෙක්ව මරණයට පත් කරනවා. සත්ත්ව ඝාතනයක්, මනුෂ්‍ය ඝාතනයක් සිදු කරනවා. පස්සේ මෙයයි මිනුමරුවා හොයාගන්නවනේ. හොයාගෙන අල්ලගෙන යනවනේ නීතියේ ඉදිරියට. ඉතින් මෙයාගේ නඩුව අහනකොට යුස්මතා අහවලාව මරා දැමුවේ මන්ද කියලා අහනවා. ඒ වෙලාවේ මෙයා උත්තර දෙනවා ස්වාමීනි මේ ගැන ප්‍රශ්න කිරීමෙන් තේරුමක් නෑ නෝය. ඔබ වහන්සේලා දන්නවා මේ සියල්ල සිද්ධ වෙන්නේ ඒ ਸਰව බලධාරී උත්තමයාණන් වහන්සේගේ කැමැත්ත මතයි. මෙතනදී මේ මරණය මගේ අතින් සිදුවීම පිණිස උන්වහන්සේගේ කැමැත්ත මත තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ මනුස්සයා මැරෙනවටත් කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ මනුස්සයා මැරෙනවටත් ඒ ਸਰව බලධාරී උත්තමයාණන් වහන්සේගේ කැමැත්තක් තිබිලා තියෙනවා. මගේ අතින් මේ මරණය වෙනවටත් කැමැත්තක් වෙලා තියෙනවා. ඉතින් ඔබ වහන්සේලා අකමැති වුණා කියලා මේකේ කරන්න දෙයක් නැහැ ස්වාමීනි. ඒ මතය ඉදිරිපත් කරනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එහෙම වුණොත් ඒක පිළිගන්න වෙනවනේ ආගමික මතයේ ඉන්න තියලු දෙනාට. ඒ ආගමික මතය නම් ඒ තැන්වල තියෙන්නේ. ඒ නඩු අහන තැන්වල තියෙන්නේ තේ මතය පිළිගත්තු අයගේ පැවැත්ම නම් මේක පිළිගන්න වෙනවා. එහෙම නැත්නම් ඊට විරුද්ධව වැඩ කරලා නීති අනුව කටයුතු කරන්න වෙන්නේ. එතකොට ඒ ਸਰව බලධාරී නීතිය යටතේ කෙනෙකුට නැගී සිටින්න පුළුවන්ද කියලා අහනවා. අකුසල් ජයගන්න කුසල් උපද්දවන්න වීරියක් කරන්න කියලා දෙයකට නැගී සිටින්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ මේ සියල්ල බාර දෙනවා කාටද? තම මහා බ්‍රහ්මයා උදෙසා. එතකොට ඒගොල්ලන්ගේ බලධාරීත්වය මත මේක සිද්ධ වෙන්නේ අපිට කරන්න ඇති වැඩක් නෑ කියලා හිතෙනවා. ඒකත් මිත්‍යා මතයක්. ඔන්න දැන් කීයද? 2යි. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව අහනකොට මේ මතය ඒගොල්ලන්ට කට උත්තර නැති වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. තව පිරිසක් හිතාන ඉන්නවා කියනවා මේක පෙර කරුමි. මේ හැමදේම ආයේ කතා කරලා වැඩක් නැහැ. පෙර කරුමි. ඉතින් බුදුදහමේ කියන එකේදීත් යම් කිසි මට්ටමකට ඒකට ඇදිලා යන ගතිය වැඩිකමක් තියෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ පෙර කර්මය මතයි. ඒ නිසා ආයෙ ගැන කතා කරලා වැඩක් නැහැ. කර්ම ඉවරිච්ච දවසක මේකේ ඊතර වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක ධර්මයෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ කියන එක කියවෙනවා එතකොට. කර්මයෙන්මයි ඔක්කොම ගමන. කර්ම ඡය වෙන්නේ කොහොමද කියලා විශේෂ පැහැදිලි කිරීමක් නැහැ. ඒ නිසා එයද බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා.
මේ සියල්ල සිද්ධ වෙන්නේ මොකෙන්ද? පෙර කර්මයෙන් කියන එක. කර්මයේ බලපෑමක් නැහැම කියලා නෙවෙයි මේ කියන්නේ. පෙර කර්මයෙන්මයි හැමදේම වෙන්නේ කියලා. ඒ නිසා වර්තමානයේ අපිට කරන්න දෙයක් නැති කියන තැනට එනවා ඒකට. ඒ නිසා අපි ගමුකෝ කෙනෙක් ඉන්නවා. කවුරු හරි දෙන්නේ කොන්න මේ ජීවිතේ වැරදි හැසිරීමක් කරලා අහුවෙනවා. අපි කියමුකෝ වැරදි කාම සේවනයකදීලා අහුවෙනවා පස්සේ. මොකද මේ උනේ කියලා අහනවා. ඇයි මේකද මෙහෙම කරේ කියලා අහනවා. කරන්න දෙන්නේ ඒක තමයි කර්මය අපේ කියනවා. පෙර කර්මයට මේක සිද්ධ වුණේ කියනවා. අපිටත් මේක නවත්තන්න ඕන. නමුත් එහෙම නවත්තන්න බෑනේ. පෙර කර්මෙන් ඉවර වෙනකම් කරන්න දෙයක් නැහැ කියනවා. ඉතින් ඕය මතේ ඉන්නවනම් කවුරු හරි ඒකත් ඇත්ත තමයි කියන්න සිද්ධ වෙනවා. ඒ වගේ වැඩ අපිටත් වෙනවනේ. අපිත් ඕකෙන් බේරෙන්න කියනවා ඒක කරන්න දෙයක් නැති කර්මේ වුණා. විච්ච දේ වුණා. එහෙම කියන අවස්ථා නැද්ද? තියෙනවා. ඒක කර්මයට සිද්ධ වෙච්ච එක. ඉතින් කර්මයට සම්පූර්ණ තැන දෙන්න ගියොත් මේකේ ඒ කර්මය වටහා ගන්න පෙර කර්මය කියලාමයි. ඒ නිසා එතනින් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ සියල්ල පැහැදිලි කරන ඔබට අවශ්‍ය නම් තිත්ත ආයතන කියන සූත්‍රය. අංගුත්තර නිකායේ තික නිපාතේ සූත්‍ර දේශනාවක් තියෙනවා. මොකද්ද? තිත්ත ආයතන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ මේ දෘෂ්ටි මතවාද තුන පිළිබඳව විග්‍රහයක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ධර්මයේ දේශනා කරන්නේ? ඔය මතවාද තුනෙන් බැහැර වෙලා. ඔය එකක ඔය සියල්ලම අන්ත. ඔය සියලු අන්ත වලින් බැහැර වෙලා තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කරන්නේ මජ්ක්‍ධිම පටිපදා. මධ්‍යම ප්‍රතිපදාවෙන්. එතකොට අපි මධ්‍යම ප්‍රතිපදාවට එනකොට හැම තිස්සෙම අතීතය කියන එකට ලොකු තැනක් යන්නේ නැහැ. අනාගතය කියන එකට ලොකු තැනක් යන්නේ නැහැ. පැහැදිලිද? ඒ දෙක කොහාටද යන්නේ? අන්ත දෙකට. එනිසා වර්තමානයට ලොකු තැනක් එනවා. වර්තමානයේ නිවැරදි කළ හැකි බවක් මේ සියල්ල නිවැරදි කිරීමේ බලධාරී අවස්ථාව හැකියාව අපිට සැකසෙන තැන තමයි මේ වර්තමාන මොහොත. එනම් වර්තමානයේ කරන්නා වූ දේ මත අතීතයේ යම් වැරදි අඩුපාඩු මොනවා හරි තිබුණත් එයද නිවැරදි කරගත හැකියි. අතීතයේදී යම් කුසල ශක්ති උපදවලා තිබුණත් ඒවාද වර්ධනය කරගත හැකියි. ඒ සියල්ල සිද්ධ වෙන්නේ වර්තමානයේ අපි දරන ආකල්පය මත නෙවෙයිද? එහෙමනම් මේ වර්තමානයේ ඊටාම වටිනා මොහොතක් අපිට. උතුම්ම මොහොත මේ මොහොතයි. ඒ මේ මොහොත උතුම්ම මොහොතක් වෙන්නේ නිකම්ම නෙවෙයි. අතීතයේ ජීවත් වෙන්නාට ඒක උතුම් මොහොතක් වෙන්නේ නැහැ. අනාගතයේ හීන දැක ඉන්න මනුස්සයට මේක උතුම්ම මොහොතක් කරගන්න බෑ. ඇයි යට අවබෝධයක් නැහැ. මොකද්ද? මේ තමයි උතුම්ම මොහොත බව. එහෙනම් ඉස්සරලාම මෙයා මේක දකින්න ඕනේ. මොකද්ද දකින්න ඕනේ? මේක තමයි ඇත්ත. මොකද්ද? උතුම්ම මොහොත නම් මේ මොහොතමයි. මේ මොහොතට වගකීම ගන්න ඕනේ අපි. මේ මොහොතේ වගකීම අපේ ජීවිතේට අපි ගන්න ඕනේ. මේ මොහොත මන් සැහැල්ලුවට ගත්තොත් ඒකාන්ත අනාගතේ හැල්ලුවට ලක් වෙනවා. පැහැදිලිද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා දේශනා කරන්නේ මේ මොහොතේ වගකීම ගන්න, සැහැල්ලුවට ගන්න එපා. පැහැදිලිද? මේ මොහොත පිළිබඳව සැහැල්ලුවට ගන්න එපා. දැන් මෙහෙම හිතෙනකොට මෙහෙම ඇහෙනකොට ඔබට මොනවද හිතෙන්නේ? අම්මෝ කියලා හිතෙනවා. තේරුණාද? අම්මෝ කියලා හිතෙනවා කියන්නේ අපිට එහෙම හිතුනහම අම්මෝ කියලා හිතුනහම අපි මේක අල්ලා ගන්නවා මේ වර්තමාන මොහොත හිර කරලා. සැහැල්ලුවෙන් ගන්න එපා කිව්වනේ.
ඒ නිසා මානසින් මොකද කරන්න මේක ග්‍රහණයකට ගන්නවා බොහෝම තදින් ග්‍රහණය කරගන්න. මම නං ආයේ කියලා. තේරුණාද? මම නං කිව්වොත් කිව්වා. මම නම් මෙහෙමයි. මම මෙන්න මෙහෙමයි. අනිත් අය වගේ නෙවෙයි කියලා මම නම් මෙහෙමයි කියලා එකක් හදාගන්න. හදාගෙන ඒ මම මොකද කරන්නේ? මේ වෙලාවේ තියෙන වටිනාකමට වැඩ කරගන්න දෙන්නේ නැහැ. දැන් කවුරුත් නෙමෙයි ප්‍රශ්නේ. කවුද? මේ චරිතෙම තමයි ප්‍රශ්නේ වෙන්නේ. පැහැදිලිද මේ පිළිවෙල වෙන හැටි? මම මෙහෙම කෙනෙක්. ඔයාලා මං ගැන එහෙම හිතන්න එපා. තේරුම් ගන්න ඕනේ කවුරුත් මං කවුද කියලා. මම බොහොම හොඳ වැඩ කරන කෙනෙක්. මම මේ ධර්මයේ හැදිරෙන කෙනෙක්. අනිත් අය දැනගන්න ඕනේ මේක. අනිත් අයට දැනෙන්න මොන හරි කරන්න ඕනේ. එහෙම කියලා දැන් මේ මුතුකුඩ තාත්තා මේ බණ කියන්න ගත්තා කියන්නකො නිකන් උදාහරණයකට. ඒක ධර්මය නෙවෙයි. අනිත් අයට පෙන්වන්න. මං කවුද කියලා දැනගනිත්තා. ඉතින් මම මේ මුතුකුඩ තාත්තගේ ගොඩාක් හොඳ ගුණයක් දැක්කේ. මෙච්චර ධර්ම කටයුතු වල යෙදিলা උදව් උපකාර කරනවා පිරිසට උත්සාහයක් නැහැ පොඩිවත් මේ මං කවුද කියලා දැනගන්න කියලා. හැම වෙලාවෙම හැම අදහසම ඉදිරිපත් කරන්නේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. දැන් මේ පුරුද්ද සංසදයේ සියලු දෙනාටමත් ගිහිල්ලා. මමයි මේක පුරුදු කරේ කියන්නෙත් නැහැ. හැබැයි සමස්තයේ සියලු දෙනාම අවසරයි ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට. බාණ්ඩ තමන්ගේ කල්යාණ මිත්‍රයා පෙරටු කරගෙන යන්න නිහතමානිකම ඇති වෙලා. ඉතින් මේවා අවබෝධයට මග තමයි. අවබෝධයට මග පෙන්නනවා කියන්නේ මේවා තමයි පෙන්වන්න තියෙන්නේ. පුද්ගලයෝ නෙවෙයි මට පෙන්වන්න තියෙන්නේ. ඒ පුද්ගලයන් තුල ඇතිවෙන යම් ಗುಣධර්ම තියෙනවද? මේ මාර්ගයට හිතකර වූ ಗುಣධර්ම තියෙනවා. හැබැයි මම මේක කියලා දීලා තියෙනවා සමහර අයගේ ಗುಣධර්ම තියෙනවා මාර්ගයට හරි අහිත කරයි. ಗುಣධර්ම මාර්ගයට අහිත කරයි. ඔව් සමහර අපේ ಗುಣධර්ම කියා සලකන කොටස් තියෙනවා. ඒවා හරි අහිත කරයි. ඔය සමාජෙත් එක්ක එකතු වෙන්න ගියාම සමහර අයට හැදිච්ච මේ අර මම මෙහෙම හොඳ කෙනෙක් කියාගන්න ඕනකම තියෙනකොට එයා හොඳ කෙනෙක් වීම පිණිස ඒ මිනිස්සු ඉදිරියේදී විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. එතකොට එයාගේ අපි කියනවා ඒකට කලකිරියාව කියලා. ඒ කලකිරියාව මත එයාට හොඳ නාමයක් පටබැඳෙනවා. අනේ හොඳ මිනිස්සයා. ඕනෙම කෙනෙකුගේ ඕනෙම තැනකදී දුකට සැපට ඇවිල්ලා පිහිට වෙන මිනිස්සයා. මලගයක් වුණාම දාන පින්කමක් මොන හරි වුණාම ඇවිල්ලා රැ එළිය වැටෙනකන් නිදි මරනවා. මිනිස්සුත් එක්ක කරන කියන දේවල් මිනිසුන්ට නිින්ද යන්න තියන්නෙත් නැහැ. කොහොම හරි හැරවගෙන. ඉතින් හරි ඉන්නවා නම් අනේ ඉතින් හරි හොඳයි. නිින්දි මතක්වත් එන්නේ නැහැ. කියන කතාවලට අහගෙන හිටිය හැකි එළිය වැටෙනකන්. හරියට hina යන කතා කියනවා. විහිළු කතා කියනවා. එතකොට මේ හරියට හොල්මන් කතා කියනවා. තව ඔය අසභ්‍ය කතාත් කියනවා. ඉතින් නිින්දක් නම් එන්නේ පුදුම ගුණ යහපත් මිනිස්සයා. මොකද මෙයාගේ දැන් තියෙන ගුණේ මිනිස්සුන්ගේ කාලය අර වැදගත් තැනක පිහිටවන කතාව නෙවෙයි මේ තියෙන්නේ. හැබැයි පිරිසක් එකතු වෙන තැනකට මෙයා එනවමයි. ඇවිල්ලා ඒ පිරිස අල්ලාපේ සල්ලාපේ යොදවමින් අපි කියන්නේ අර හිස් කතාවලම තමයි මේ ගොත ගෙනියන්නේ කට්ටිය. අකුසල් මේවා. අකුසල් වල සමාදන් කරවලා තමනුත් අකුසල් වල යෙදෙමින් මිනිසුන්ට එළිය වැටෙනවා තේරෙන්නෙත් නැහැ. ඉතින් එළිය වැටෙනකන් තියාගන්න හොඳ මිනිස්සෙක් තමයි. එතකොට එයා ඒ අකුසල් වලින් ගැවසීගත් මනුස්ස සමාජයට හොඳ මිනිස්සෙක්. හොඳ ಗುಣධර්ම වගේ පේනවා ඒවා. මම ඒකයි කිව්වේ සමහර ಗುಣධර්ම තියෙනවා. මේ ධර්ම අවබෝධයට හිත කර ಗುಣධර්ම නෙවෙයි ඒවා. ඒ නිසා ඒ ධර්ම අවබෝධයට හිත කර පරිසරයක් ගොඩනගලා දෙන ಗುಣධර්ම අපි ගාව තියෙනවා. තමා පැත්තටත් ඒ වගේම තමා ඇසුරු කරන්නා වූ පිරිසටත්
ජීවිත අවබෝධයට උපකාර වෙන ගුණධර්ම ටිකක් අපි හිමින් හරි දියුණු කරගන්න ඕන. අන්න අයටත් ඒකේ මඟ පෙන්වීම කරලා දෙන්න ඕන. පැහැදිලිද කියන දේ? එතකොට ඒ විදිහේ මඟ පෙන්වීමක් එක්ක තමයි අපි මේ ගමන පවත්වන්න ඕන. එහෙම නැතුව මේක දැන් හිස්ස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න නැතුව මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මම නම් එහෙනම් ඒකමයි කරන්න කියලා කමන්නේ ඒකම කරාට ඒක මම නම් මෙහෙමයි කියලා කැපිපේන්න දඟලන්න නැතුව කරන්න ඕන. මොකද මේ චරිතය අපිව නිකන් දන්නේම නැතුව අපි නරක තැනකට අරන් යනවා. එතකොට චරිතය ජය ගැනීමේදී මා මේ වනතෙක් අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා තුල යම් කිසි පෙන්වීමක් කරලා තියෙනවා. අපිට වැදගත්ම දේ තමයි මොකද්ද? සතිය. මොකද්ද වැදගත්ම දේ? සතිය. සතිය මොකටද අපිට? සතිය මොකටද? සතිය වැදගත් කිව්වහම ඔව් කියනවා. මොකටද කිව්වහම කල්පනා කරනවා. සතිය වැදගත් වෙන්නේ අපිට සතියට බෑ ප්‍රඥාව පහළ කරන්න. සතියට පුළුවන් වෙන්නේ පිහිටවන්න. සතිය වැදගත් වෙන්නේ ප ဋ ාණය සඳහායි. එතකොට හැදෙන්නේ මොකද්ද? සතිපට්ඨාන. දැන් බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියන තැන යදිදන් සති කිව්වද? යදිදන් සති කිව්වේ නෑ. යදිදන් චත්තාරෝ සති නැවැත්තුවද? නෑනේ. එහෙනම් සතියට කරන්න පුළුවන් වැඩක් තිබුණා නම් උන්වහන්සේ කියන්නේ මොකක් කියලාද? යදිදන් චත්තාරෝ සති කියලා. මහණෙනි චත්තාරෝත් නිකන් දැම්මේ සති ඇති. අවසානයේ හරි එහෙම විග්‍රහයකුත් කරනවා. මොකද බොරු කියන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. මොකද අවබෝධයක් නැතුව කියන්නෙත් නැහැ. අවබෝධ කරලා නොකිය ඉන්නෙත් නැහැ. මොකද අවබෝධයක් නැතුව කිව්වා කියලා හිතෙනවා නම් ඒක සම්මා සම්බුද්ධත්වයේ ගැන ප්‍රශ්නයක් නෑ අපිට. උන්වහන්සේ සියල්ල අවබෝධ කරා කියන එකේ ගැටලුවක් තියෙනවා නේද? අවබෝධ කරලා නොකිය හිටියා මේක පැහැදිලි කරේ නෑ වැඩිය. අවබෝධය වෙනම එකක් මේ කිව්වේ වෙනම එකක් කියනවනම් උන්වහන්සේගේ මහා කරුණාව පිළිබඳ ප්‍රශ්නයක් එනවනේ. එනිසා අපිට මේ බෞද්ධ පිරිස් හැටියට බෞද්ධ ජනතාව හැටියට ඉස්සල්ලාම නිසක බවට පත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගැන. පැහැදිලිද? උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කිව්වොත් සම්මා සම්බුද්ධ තමයි. ඒකේ හැකයක් නෑ. නිසකයි අපිට කියලා තැනක හින්න ඕනේ අපි. ඒ වගේම උන්වහන්සේගේ මහා කරුණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඊට වඩා කරුණාව තියන අය මේ මෑත යුගයේ සමහර අය පහලලා බුදුරජාණන් වහන්සේ ඒක හරියටම කියලා නෑ පැහැදිලි කරලා මදි. ඒක මම මෙහෙම පැහැදිලි කරනවා කියලා සමහර අය පැහැදිලි කර මේ සතර සතිපට්ඨාන එච්චර අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක මුල ඉඳලා කරන්න ඕනේ නෑ. මේ මං අලුතෙන් හොයාගත්තා. ඔය සතිපට්ඨානේ වඩලා කාටවත් හරියන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේට වඩා මහා කරුණාවක් ආවා වගේ කියනවා. පිරිස බේර ගන්න. ඔය බේර ගන්න නෙමෙයි තමන්ගේ තියෙන දෘෂ්ටිය සමාදන් කරවන්න. බුදුරජාණන් වහන්සේට ගරහන්නේ නෑනේ. දේශනාවට ගරහන්නේ නෑනේ එහෙම කෙනෙක්. පැහැදිලිද? ඒ නිසා අපි මේ අවබෝධයේ පරිස්සමට යා යුතුයි කියන තැන ඉඳගෙනයි මම මේ අවබෝධයට මඟ පෙන්වන්න උත්සාහ කරේ. එය මටද මඟ පෙන්වා ගැනීමක්සේ මම දකිනවා. ඒ නිසා අපි ගොඩක් දේවල් නොදන්න අය හැටියට අනේ අපි නම් දන්නේ නෑ කියලා පටන් ගමු. නේ? හැබැයි අපි මඟ පෙන්වීම ගත යුත්තේ ජනප්‍රිය වෙච්ච කමින් කවුරු හරි කියන පමණින් නෙවෙයි. නේද? ජනප්‍රියම පුද්ගලයා කවුද? මේ මෑත යුගයේ ජනප්‍රියම කට්ටිය එක තැන් වලින් හොයාගන්න පුළුවන් වුණාට ලෝකයේ සමස්ත ජනතාව අතර ප්‍රියම පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ. ජනයා අතර ප්‍රියවන්නා වූ පුද්ගලයා කවුද? ජනප්‍රිය. එහෙම නැතුව ජනප්‍රිය කියන වචන එකතු කරලා අරගෙන හදනෙව නෙමෙයි. ඒ විදිහේ ජනප්‍රිය තත්ත්වයන් අපි හදාගන්න උත්සාහ කරුවට සැබෑම ජනප්‍රිය කියන එකේ තේරුම තමයි ජනයා අතර ප්‍රිය. පැහැදිලිද? ඉස්සර මතකද අර
තිස්ස කියලා රජ කෙනෙක් හිටියා. දෙවියන් අතර ප්‍රිය වුණා යා. ඒ නිසා දේවානම් පියදස්සි ලාජා කියන අදහස ඇතුව දේවානම් පිය තිස්ස වුණා. පැහැදිලිද? එතකොට ජනප්‍රිය කියන එකත් අපි එහෙම තේරුම් ගන්න ඕනේ. ඒකට අපි උත්සාහ කරනවා. හැබැයි මේ දේවානම් පියතිස්ස බවට පත් වෙන්නේ තිස්ස කියන රජතුමා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ආමන්ත්‍රණය කරන්නේ දේවානම් පියතිස්ස කියලා. තිස්ස කියලා කතා කරන්නේ. ඒ තිස්ස රජතුමාට දෙවියන්ට පවා ප්‍රිය වෙන ස්වභාවයක් ගොඩනගා ගන්න පුළුවන් උනේ කාටද? කොහොමද? මේ ලැබිච්ච උතුම් යහළුවගෙන් ලැබිච්ච උතුම්ම තිලිනේ නිසා. මොකද්ද? ඒ තමයි මේ පොසොන් පොහෝ දවසේ ලැබිච්ච නිර්මල තිලින. අමිල තිලනිය. මේ ශ්‍රී සද්ධර්මය. එහෙනම් අපිටත් අපේ ජීවිතය දෙවියන්, බඹුන්, මිනිසුන් අතර ප්‍රියම ප්‍රිය තැනකට සකසා ගන්න පුළුවන් වෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයට අඩුපාඩු කීමෙන්, ගුණ දොස් කීමෙන් දෙකේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරා මේ ධර්මය. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මේ සත්ව වර්ගයාට සසර දුකින් එතර වීම පිණිස යෝජනා කළා. මේක හොඳයි කියලා. දැන් පස්චිම ජනතාව මොකද කරන්නේ? ඒකෙන් වැඩපිළිවෙල ගන්නවා වෙනකොට මේක විවේචනයට ලක් කරන අවස්ථාව හදාගෙන යෝජනා ස්ථීරත්වයට පත් කරන අවස්ථාවේ ඒගොල්ලෝ කියනවා ඒක පිළිබඳ එක විමර්ශන ගේනවා. ඒකේ අඩුපාඩු පෙන්වන්න හදනවා. ඊට වඩා හොඳින් මේක අවබෝධ කරපු හැටි පෙන්වන්න හදනවා. ඉතින් මේ වගේ අපි ටිකක් පරිස්සම් වෙන්නම ඕනේ පින්වතුනි. මොකද ප්‍රවේශම් සහිතව මේක කරන්න ඕනේ. අපි කියන්නේ ඒකෙන් බුද්ධ දේශනාව කටපාඩම් කරගත්තු දේශනාව ඒ විදිහට ඒක විතරක් කියා ඉන්ට ඕනේ කියන එකක් කියන්නේ. මේක ඇතුළකට යන්න ඕනේ. මේක අභ්‍යන්තරයේ ගවේෂණය කරන්න ඕනේ. ඒ සඳහා අපිට වැදගත් වෙනවා මේ සතිපට්ඨානය. හැබැයි මේ ගමන යන්න ඕනේ සතිපට්ඨානය හරහා මිසක සතිපට්ඨානය බැහැර කරලා අපිට මේ ගමන නැහැ. මොකද ඒකායන මග භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා නම් ඒක නිවන නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වුව නිවන සතිපට්ඨානය නෙවෙයි. ඒක මොකද්ද? නිවන් මග. එකම නිවන් මග. ඒ නිසා ඒ නිවන් මගට යෑමේදී අපිට මේ සතිපට්ඨාන ධර්මයේ හරහා එන්න වෙනවා. මොකේද? මජ්ක්‍ධිමා පටිපදා කියන තැනට. මධ්‍යම ප්‍රතිපදාවට එන්න වෙනවා. ඉතින් අපි හිමින් ආරි තේරුම් ගත්තොත් වටින්නේ මොකද්ද? ඒ මධ්‍යම ප්‍රතිපදාවයි. එහෙම නැතුව හදිසියට මොකක් හරි අල්ලගත්තා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්න බෑනේ. කලබලයි. හදිසි. ඉක්මන්ට මේක කරගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන හිත ගිනි ගත්තා වගේ වැඩ කරන්න කියලා. ඉතින් අපි ඒකයි කලබල. ඉතින් ඔය කලබල වෙන්න කියපු කණේ විදියක් කියවක. අපමාදේන සම්පාදේත. අප්‍රමාදීව කරගන්න කිව්වා. හැබැයි කිව්වේ නෑ මොකක් කරන්න කියලාද? හදිසි වෙන්න කියලා. දැන් අපේ සිංහල ජනවහරේ තියෙන හදිසියට මොකද්ද කරන්න බැරිද? මේ ලොකුවට තියෙන කොරස් කටේ අත දාන්න බැයිලු. හදිසියට. එහෙනම් මේ සියුම් දෙයක් අවබෝධ කරගන්න පුළුවන්ද? හදිසියට. හදිසිය කියන්නේ ප්‍රමාදයමයි නේද? ලොකුවට තියෙන කොරස් කටකට අත දාගන්න බැරි නම් ඒ මිනිස්සයාට එයාට පුළුවන් ද ඊතා සියුම් වූ ගාම්භීර ධර්මයක් අවබෝධ කරගන්න. එහෙනම් හදිසි වෙන කෙනාට කියන්න තියෙන්නේ මොකක් කියලාද? ඉස්සල්ලා කොරස් කටේ අත දාගෙන බලන්නකෝ. ඒකත් පැත්තකට දාන්න හදිසියට. එක්ක කොරහත් එක්ක පෙරලෙනවා. කොරහේ බින්ද වෙනවා ගිහිල්ලා. කොරහ බින්දිලා කටු ඇනිලා. ඒ වගේ වැඩක් වෙනවා හදිසියට. ඒ නිසා ජනවහර බැහැර කරන්න බෑ අපිට. මොකද මේ යුගය මාර්ගඵලපාපී පිරිස් වාසය කරපු යුගයකින් ඕවා පැවතගෙන ඉන්නේ. ඒ මිනිස්සු අතර කතා බහ වුණේ ගැඹුරු ධර්මයක් මේ ජනවහරේ.
එනිසා මට නම් හිතෙනවා මේ ඒක බැහැර කරලා ඒ ජනවහර පස කළා අපි දියුණු භාෂාවක් හොයාගෙන අමුතු දියුණු ශෛලීන් මේකේ නිර්මාණය කරගෙන ආපු ගමනේමයි නිවන වැහුනේ. තේරුණාද කියන එක? ඒ නිසා අපි ටිකක් හැම පැත්තම ගැන විමසිලිමත් වෙලා වර්තමානයෙන් ගත යුතු දේවල් නැත්නම් හොඳ දියුණු විචි තාක්ෂණික වැඩපිළිවෙළවල් නැත්නම් ඒවත් අපි පරිහරණය කරනවා. නවීන තාක්ෂණය ඔස්සේ මේක ගමනකට යන්නත් ඕන කියන එකත් මම පිළිගන්නවා. එතකොට පරණ විදියට අපිට දැන් මේක අවබෝධ කරන්න බෑ මේ වගේ කියලා ඒ පහසුකම් බැහැර කිරීම මත් නෙවෙයි. හැබැයි මේක මේ නිවන් අවබෝධයට අපහසුකම් ගොඩ නැගීම උදෙසා නෙවෙන්න ඕනේ මේ කරන හැමදේම. දැන් මට තේරෙන්නේ මේ නිවන් මාර්ගට බාධා වෙන අපහසුකම් ජාලයක් හදා ගන්නවා මේ පහසුකම් මැත්තේ. ඒ මේ පහසුකම් ටික අත්‍යවශ්‍ය බවට පත් වෙලා දැන්. උදාහරණයක් ඇටියට ගෙදරක අද දවස වෙනකොට අපි හිතන්නකො දැන් අද හැන්දෑවේ ලයිට් යනවා. ඉවරයිනේ ඔක්කොම වැඩ නතර වෙනවා. ගෙදර වතුර ටික නැහැ. ඒ කියන්නේ ළිඳ වහලා තියෙන්නේ. හදිසියකට පනිට්ටුවකින් වතුර කාලගයක් ගෙඩියක් ඇද ගන්න පුළුවන් තත්ත්වෙ ළිඳේ නැහැ. එතකොට නාගන්න වතුර ටික නැතුව දැන් නාන්න නැහැ. බොණ්ඩත් වතුර ටික නැතුව යනවා. උයා ගන්න වතුර ටික නැතුව යනවා. හිතන්න දවස් 3ක් ලයිට් නැතුව ඉන්න සිද්ධ වුණා. අපේ පරණ කට්ටිය අමාරු වෙටමද? නෑ. ඒ ලාම්පු කුප්පියට හුරුයි. ඒ ලාම්පු කුප්පියෙන් ගෙදර වැඩ ටික කරගන්න හුරු වෙලා. පන්දමට හුරුයි. මොකක් හරි පන්දමක් දැල්වගෙන ඒගොල්ලන්ගේ ජීවන කතාව ගෙනිය ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් අනික කරුවලේ යාලා වැඩිපුර ඉන්න පුරුදු වෙලා හිටියා. අත්‍යවශ්‍ය වෙලාවට දැල්වගත්තු ආලෝකය නිවා දමා ඒගොල්ලෝ පුරුදු වෙලා හිටියා අඳුරට. අඳුරේ තියෙන විශේෂත්වය මොකක්ද? බාහිර ලෝකේ පේන්නේ නැති වෙලා යනවා. අඳුරේ තියෙන විශේෂත්වය මොකක්ද? බාහිර ලෝකයේ පේන්නේ නැති වෙලා යනවා. එතකොට බාහිර ලෝකයේ පේනවා අඩු වෙනකොට අපේ හිතට බාහිර ලෝකයක විසිරෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. තේරෙනවද? අපේ සිහිය බාහිර ලෝකෙත් එක්ක විසිරෙන එක අඩු වෙනකොට සිහිය පවතින්න පටන් ගන්නවා තමන් කෙරෙහි. කොටින්ම තමන්ගේ ශරීරයට හිත පිහිටන්න ගන්නවා. හැප්පෙයිද? වැදෙයිද මොකක් හරි? වැටෙයිදම? යනකොට හරි පරිස්සමින් තමන්ගේ කයේ පැත්තට සිහිය ඇවිල්ලා. සතෙක්වත් ඇවිල්ලා කයිද? පේන්නේ නැහැනේ මොකවත්. ඒකට බාහිර පැත්තේ දකින්න දෙයක් නැති නිසා, පේන දෙයක් නැති නිසා අර අඳුරු ස්වභාවය નિરાයාසයෙන් මතු කරන හැකියාවක් මොකේද? කයට සිහිය පිටව ගන්න. ඒ නිසා එදා ඒ අඳුරේ අඩ අඳුරේ අපේ පැරණි මුතුන් මිත්තෝ කායානුපස්සනාව වැඩුවා. කය දෙස බලන්න පටන් ගත්තා. පැහැදිලිද කියන්නේ? අදටත් ඕනකම තියෙනවා නම් මේක අත්හදා බලන්න ඕනකම තියෙනවා නම් හැන්දෑවට ගෙදර ලයිට් ඔෆ් කරලා බලන්නකෝ භාවනා කරලා ටිකක්. ලයිට් දාගෙන භාවනා කරනවට වඩා ටික දවසක් යනකොට අමුතු ගැම්මක් ඇති වෙනවා. මේ හිත පිහිටන ගතිය වැඩි වෙනවා. ඉතින් කොහේ හරි හුදේකලාව කැලයක් ඇතුලේ ඉන්න පිරිසකට ලයිට් නැතුව අදටත් සමහර ආරන්නේ තියෙනවා ලයිට් අඩුයි. විදුලි ආලෝක පහසුකම් වලින් නෙමෙයි හැම දෙයක්ම කරන්නේ. ලිඳෙන් බාලා වතුර ටික අර ගන්නවා. වැසිකිලි කැතිකිලි යන්නද. එක්ක පවතින පොකුණකින් හරි පොඩි මොකක් හරි ජල ප්‍රවාහයකින් ඒ වතුර ටික ගන්න. ඒ වගේ සාමාන්‍ය ජන ජීවිතයකට හුරු වෙච්ච එදා තිබිච්ච ස්වභාවය නිරන්තරයෙන් විවේකයේ ඇති කරලා දුන්න අපිට මේ සතියට එන්න. ඉතින් මේවා කොහොම කතා කරද්දී අපිට ටිකක් එපා වෙන ස්වභාවයක් එන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය අද. තේරුණාද? මග පෙන්නනකොට
අපේ හිත් ඒකට කැමති වෙන්නේ. අපි කැමති නොමග යන්නේ කියන්නේ. නොමගකට කතා කෙරුවනම් හොඳට හැරෙනවා. මග කියනකොට මොකද වෙන්නේ? නේන්ද යාළුවා. ඒ නිසා මේවා අහගෙන ඉන්න බැරි ගතියක් අපි තුල හැදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග පෙන්වීම එදා බලන්න දුප්පත් පැල්පත් වලට ගිහිල්ලා අසරණ ජනයාගේ ඒ දුක විඳින තැනට ගිහිල්ලා ගෝවිතැන් බත් කර වලට යෙදිච්ච සමහර ගොවියෝ ගාවට ගිහිල්ලා කාලාන්තරයක් ඇසුරු කර කර ඉන්න ගම ටික ටික තමයි යාව වර්ධනය කරන්න යාගේ අවබෝධයට. ඉතින් එහෙම කටයුතු කරලපු ශාස්ත්‍රූවරයෙක් අපිට අපේ බුදුරජාණන් වහන්සේට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒ ගත්තු මහා මෙහෙවර ඒ උන්වහන්සේ අපිට ලබා දුන්නු උත්තරීතර දායාදයේ තිලිනය අපි ප්‍රයෝජනයට ගන්නවා නම් අපිට අපේ ජීවිතයේ අස්සෙයි පරීක්ෂණය තියෙනවා. පැහැදිලිද? ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මොකක්ද දැන් එහෙනම්? සතිපට්ඨාන. තේරුණාද? මොකටද සතිපට්ඨානේ? සතිපට්ඨාන භාවනාව උදෙසා. මොකක් උදෙසාද? සතිපට්ඨාන භාවනාව උදෙසා. ඉස්සල්ලා සතිය ප ဋ ාණ කරනවා. සතිය ප ဋ ාණ කර කර හිටියට මේක අවබෝධ වෙන්නේ නැහැ. ඒ සතිපට්ඨානයේ අස්සෙන් 아무තු භාවනාවක් වඩන්න තියෙනවා. ඉතින් ඒ භාවනාව කළාම ඒ සතිපට්ඨානයේ අස්සෙන් ප්‍රගුණ කළ යුතු භාවනාව සතිපට්ඨානේ නැතුව ප්‍රගුණ කරාට වැඩක් නැහැ. දැන් අපේ මේ දවස්වල තියෙන උත්සාහය කොහොම එකක්ද තියෙන්නේ? ඒ භාවනාව දියුණු කරන්න හදනවා. හැබැයි නෑ මොකද්ද? සතිපට්ඨානේ නෑ. සතිපට්ඨාන කරගන්න විදියක් නෑ, සතිය නෑ. මේ සතියේ වැඩ හාමුදුරුවනේ කියලා කියනවා. සතිය කරලා තියෙන්නේ මොනවාද? වෙන වැඩ. වෙන වැඩ කරනකොට ඒ සතියට අපි කියන්නේ සතිය කියලා. අපි කියන්නේ සිහිය කියලා. වෙන වැඩ টොප් එකට කරනවා වෙන්න පුළුවන්. টොප් එකට කිව්වේ ආයි සුපර්. කරන දේ සුපිරියට කරනවා. ඉතා හොඳට කරනවා. හැබැයි සතිය නැත්නම් සතියෙන් තොර වෙලා අපි ඒ වැඩ කොච්චර හොඳට කරත් ඒකට කියන්නේ සිහිය කියලා. පැහැදිලිද? ඒ සිහියත් එක්ක අපිට වඩන්න පුළුවන් දෙයට කියන්නේ බුද්ධිය කියලා. සිහියත් එක්ක එකතු වෙන දෙයට අපි කියන්නේ බුද්ධිය කියලා. එතකොට ලෝකේ බුද්ධිමතුන් බිහි වෙනවා. සතියත් එක්ක එකතු වෙලා වැඩෙන දෙයට කියන්නේ ප්‍රඥාව කියලා. ප ဋ ාණේ හරහා නැතුව සතිය ඊගවට ප්‍රඥාව. සතියෙන් දවස් දෙකක් හිටියා දැන් ප්‍රඥාව තියෙනවා මට. එහෙම නැහැ. සතිය ප ဋ ාණ කරලා සති ප ဋ ාණ භාවනාවක් වට ගිහිල්ලා ඒ භාවනාවත් එක්ක එකතු වෙද්දී වැඩෙන්නේ ප්‍රඥාව. ඉතින් මෙහෙම පාර පෙන්නන එකට තමයි මඟ පෙන්නනවා කියලා කියන්නේ. මං වැඩේ කරලා දෙන්නම් එන්න මංගාවට. මංගාවට આવොත් කෙලින්ම මාර්ගඵල තමා. මංගාවට આવොත් උච්චර තමා. මටත් මග නැති වෙලා යනවා සාදී. ඒ නිසා ගාවට එන්න ඕනේ නැහැ. මේ පෙන්නන මග දිහා බලන්න ටිකක්. මේක බුදුහාමුදුරුවෝ පෙන්නුවා. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමයි අපි මේ සාකච්ඡාවට ගන්නෙ. ඉතින් ඒකටයි මේ කියන්නේ මඟ පෙන්වීමක් කියලා. ඉතින් අපේ මේ මුතුකුඩ තාත්තාත් ලොකු උත්සාහයක් ගන්නේ බුද්ධ දේශනාව අරගෙන තමන්ගේ සහායක පිරිසත් එක්කලා සාකච්ඡාවට බඳුන් කරනවා. එහෙම තමයි මඟ පෙන්වීම. ඉතින් මේ ධර්ම සාකච්ඡාවන් සිදු කරද්දී අපේ මුතුකුඩ අම්මා හරි ශක්තියක් දෙනවා ඒ තාත්තට. යන්න එහෙම සහයෝගයක් හැදෙන්න ඕනේ. ඕනම තැනක අවබෝධයට යනකොට ඒ අවබෝධයේ සාර්ථක මගක ඉන්නවනම් මේ නිවන් මග සමග අත්වැල් බැඳගත් ගති ලක්ෂණයක් දෙන්න දෙමහල්ලු අතරත් ඒ අත්වැල් බැඳ ගැනීමක් තියෙන්න ඕන එකට. අද පේනවා ගොඩක් පවුල් වල ඒක නැහැ.
එක්කෙනෙක් එක පැත්තකට යනකොට අනිත් එක්කෙනා අනිත් පැත්තට අදිනවා. ඉතින් එහෙම දේ පවුල් ගොඩාක් තියෙනවා. දෙමාපියෝ එක පැත්තකට යනකොට දරුවෝ අදිනවා අනිත් පැත්තට. අපි මේ මුතුකුඩ පියාණන්ගේ පවුල මන් දන්නේ මොන වාසනා ගුණයකටද මොන දෙයකටද දන්නේ. ඒ අම්මට ඇතිවිච්ච මේ ධාර්මික වැඩපිළිවෙල පිළිබඳ හැඟීම තාත්තට යෝජනා කරනකොට තාත්තා ඒකේ එන්න මැලි වෙන්නේ නැහැ. කෙමෙන් කෙමෙන් ඒ ලබා දෙන පොතපත කියවලා එයා ඇති කර ගන්නා වූ අවබෝධයත් එක්කලා අම්මට ශක්තියක් වෙමින් දෙන්නට දෙන්න ශක්තියක් වෙමින් මේ ගමන යනකොට පුදුම කටයුත්තක් කියන්නේ පුදුම වැඩසටහනක් සැලසෙන්නේ මේ දෙදෙනාගේ එකම දරුවා මහේෂ විශ්වජිත් පුතා ඒ වගේම ඔහු හා අතිනත අරගෙන සිටින කල්පනී මහත්මියත් මේ දෙදෙනාම මේ අම්මට තාත්තට පුදුමාකාර ශක්තියක් ලබා දෙනවා. හැම වෙලාවෙම විදේශගතව සිට මේ මෑණියන්ට කතා කරන වෙලාවට තාත්තට කතා කරන්න ඕනත් තාත්තා නම් භාවනාවක කිව්වා හරි හරි යාගේ භාවනාව කඩන්න එපා. එයාට අවශ්‍ය දේ කරලා දෙන්න අම්මට හයියක් වෙනවා. ඉතින් මේ ස්වභාවය තුල මා දකින්නේ ඒ අවබෝධයත් එක්ක එකතු වෙන්න අවබෝධයත් එක්ක අත්වැල් බැඳ ගන්න එකතු වෙනවා කියන්නේ ඒකනේ. මේගොල්ලෝ අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉස්සරළම ලොකුම ආදර්ශය තමයි මේ. ඔබ හොයලා බලන්න වයස්ගත වෙන්න මොනතරම් ශක්තියක්ද මේ කටයුත්ත කියලා. වයෝවෘද්ධ වෙන්න ගොඩක් පවුල්වල නැත්තේ මොකද්ද? එකට මෙච්චර කල් අත්වැල් බැඳගෙන හිටපු ස්වාමියා බිරිඳ දෙපැත්තට වෙලා. දරුවෝ දෙන්නෙක්ගේ ගෙවල් දෙකකට ගිහිල්ලා. ඇයි දෙන්නට දෙන්න පෙන්වන්න බෑ. එතකොට ඒම අර නයි පොළොංගු වගේ ගතියකට ඇවිල්ලා අත්වැල් බැඳගෙන නෑ එක ගමනක් යන්න. මෙච්චර කාලයක් ජීවිතේ මේ සංසාර ගමනේ යන වැඩපිළිවෙලේ ඉන්නකම් හොඳට අත්වැල් බැඳගෙන හිටපු අය ධර්ම මාර්ගයකට එක්කෙනෙක් පියවරක් තබනකොට මෙන්න වෙනස්කම්. ඊට පස්සේ ඒ වෙනස්කම් උහුලා ගන්න බැරි තැන අරයා ඊට වඩා වෙනස්කම්. ධර්මය කියලා කියන්නේ ඒකට. ඉවසීම නැහැ. නුවණින් විමසීම නැහැ. කල්පනා ශක්තිය නැති වෙලා කතා කරන වචන මොනවද මතක නැහැ. අහල් පහල ඉන්න අයට අහගෙන ඉන්න බෑ. ඒකට ජීවත් වෙන්න බෑ. එතකොට ධර්මයක් හින්දා මේගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? රාණ්ඩු සර්වල්. මේක ධර්මයක් හින්දා කියලා කිව්වට අපි නම් පිළිගන්නේ නැහැ. ධර්මයට අකමැති අහල පහල කට්ටිය කියයි ධර්මයෙන් හින්දා මේ මිනිස්සු රණ්ඩු වෙනවා කියලා. අපි නම් පිළිගන්නේ නැහැ මේ ධර්මයෙන් හින්දා රණ්ඩු වෙන්නේ කියලා. ධර්මයක් නැති හින්දා ඔය රණ්ඩු වෙන්නේ. ඔය දරුවෝ දෙමාපියෝ අතර රණ්ඩු සරුවල් තියෙනවනේ. දෙමාපියෝ ධර්මයට යනවා කියලා දරුවෝ විරුද්ධ වෙනවා කියලා එකක්. දෙමාපියෝ කියනවනේ එහෙම කතාව. අපිට ධර්මයට උදව් කරන්නේ අපි ධර්මයට යන්නේ ධර්මයට උදව් කරන්න නැති හින්දා තමයි මේ ආරවුල් ඔක්කොම කියලා. නෑ ඒ දෙමාපියෝ අතරේ ආරවුල් ඇති වෙන්නේ දෙමාපියෝ තුල ධර්මය නැති නිසා. ඒතර දෙමාපියෝ තුල ධර්මයේ තිබුණා නම් උපක්‍රමශීලීත්වයෙන් මම දකින්නේ මේ දෙමාපියෝ දෙන්න අර පුතාව ධර්මානුකූලව ශික්ෂණයකට පත් කරගත්තු විදිය හරි ආශ්චර්යයි. ඒක බලහත්කාරකම් කිරීමක්ම නෙවෙයි. මං හිතන්නේ මේ මුතුකුඩ මෑණියන් හොඳට දන්නවා මේක කලේ එහෙම ලොකු බලහත්කාරකමකින් නෙවෙයි. මේ තාත්තට මේ ධර්මයේ සමීප කෙරුවේ ලොකු බලහත්කාරකමකින් නෙවෙයි. බොහොම උපක්‍රමශීලීත්වයෙන්. උපක්‍රම අනුගමනය කරලා තමන් ලොකු කැපකිරීමක් කරලා හැබැයි. ඒ කැපකිරීම කොච්චරයිද කියලා අපි දැකලා තියෙනවා. ඒ කැපකිරීම අදටත් ඒ සමබර කරලා සියල්ල සපයලා දෙන්නේ මෙත් සිතින්. ඒ නිසා තමයි ඒ ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා මේකේ කැපකිරීම නැතුවත් කරන්න බෑ. හැබැයි මේ කැපකිරීම තුළ තමන් කැපිපේන්න දැඟලුවොත් ඒක කරන්නත් බෑ. ඒ නිසා මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ ওই දෙකට මධ්‍යස්තව යන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒ වගේ වැඩපිළිවෙලක් අපි ඉදිරියට අඳුර ගන්න ඕනේ. ඉතින් මේකේ මා මීට වඩා ගොඩක් දුරට සාකච්ඡා කිරීම අපි ඉදිරි දේශනාවලට යොමු කරමින් මේ කතා කරපු කාරණාත් එක්කලා හොඳට බලන්න අවබෝධයට හිමින් ළඟා විය යුතු බවත් හැබැයි ප්‍රමාද විය යුතු නොවන බවත් දෙකම තියෙනවා මේකේ.
හිමින් යන්න කිව්වහම හිමීට ප්‍රමාද වෙවි හේ පරක්කු කර කර ඉන්න එක නෙවෙයි. ඉක්මන් කරන්න මේකේ කිව්වහම හදිස්සි කරන්න එකක් නෙවෙයි මේක. අප්‍රමාදය කියන්නේ හදිස්සියක් නෙවෙයි. ඒ නිසා එයම තහවුරු කරගෙන එයම නිවන් මඟ කරගෙන අපිට පාර සකසා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දාණය ඔබ වෙත ගෙනෙන්න කටයුතු කරේ ඔබගේ පින්වත් ගෞරවනීය මුතුකුඩ පියාණන් සහ ඒ ආදරණීය මෞතුමිය චන්ද්‍රකාන්ති මෞතුමිය විසින් මේ දේශනාංක 10 සඳහා දායකත්වයේ සපයලා දෙමින් විදේශගත එකම පුතු සහ ඔහුගේ බිරිඳ වන කල්පනේ දියනට නිරෝගී සම්පන්නිය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දාණය තිලින කරනු ලබනවා. ඒ වගේම දෙපාර්ශවයේම මේ පරලෝකීය ඥාතින් අතරින් විශේෂයෙන්ම කල්පනේ දියණගේ මේ පරලෝකීය පරලෝසපත් ආදරණීය මෑණියන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා කියලා ඒ ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන කොටගෙන පවුලේ සියලු දෙනාගේම මේ පරලෝකීය ඥාතීන්ට උතුම් ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම තවත් උතුම් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තිබෙනවා අපගේ නිවන් මඟ පාදන පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර සියලුම ස්වාමින් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහා අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සසර පුරුද්දක් මත එකට නිවන් මඟ ගමන් කරන කල්යාණ මිත්‍ර සංසදයක ඉන්න කල්යාණ සහායක පිරිසේ සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම භවගාමී ජීවිතය තුළ පින් බලාපොරොත්තුෙන් යම් අයෙකු සිටිත් නම් ඒ මියගිය ඥාතින් අතර ඒ අයගේ අදහස තියෙන තවත් යම් කෙනෙක් බලාපොරොත්තුෙන් සිටින කෙනෙක්වත් වේ නම් ඒ අයටත් පින් අනුමෝදනා වේවා සැපවත් වේවා සුවපත් වේවා කියලා සාදු කියනවා. ඒ වගේම වර්තමානයේ තුල පැන නැගී ඇති අති භයානක උවදුර හමුවේ ඒට සාර්ථකව මුහුණ දීමට සියලු සත්වයන්ට තථාගත ශ්‍රී සද්ධර්මයට අනුගත වීමම උපකාරක ධර්මයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියල්ලගේම අරමුණු ටික එක්ක අපි දෙවියන්ට පින් අනුමෝදනාවක් කරනවා. සියලු දෙවියෝ මීට මඟ පෙන්වත්වා ආශිර්වාද කරත්වා මේ අරමුණු ජය ගන්න මේ අරමුණු සඳහා මේ පින්වත් අයගේ ඒ පැතුම් පරිදි ජීවිතයේ අවබෝධයකට යමින් අන් අය සමග යහපත ඇති කරගන්නට සියලු දෙව්බඹ පිරිසගේ ආශිර්වාදය ලැබේවා. දෙවිබඹ පිරිසට මේ පින හේතු වාසනා වෙලා උතුම් ධර්ම අවබෝධයම සැලසේවා. බලාපොරොත්තු පරිදි කල්පනේ දියණියගේ ආදරණීය මෞතුමිය ඇතුළු සියලු මිය පරලෝකීය ඥාති වර්ගයාට ඒ වර්ග පරම්පරාවේම සියලු ඥාති පිරිසට මේ පින් අනුමෝදනා වේවා. ඒ හැම සැපවත් වේවා සුවපත් වේවා සාන්ත නිවනින් සැනසෙත්වා. ඒ වගේම විශේෂයෙන් සහයෝගය ලබා දුන්නු ඒ දුවා පුතා දෙදෙනාට ඒකාන්තයෙන්ම සැනසීමේ මඟ විවර වෙන්න ඒ දරුවන්ට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම දෙමාපියන් දෙදෙනාට විශේෂයෙන් මුතුකුඩ පියාණන්ට ඒ වගේම චන්ද්‍රකාන්ති මෞතුමියට උතුම් ධර්ම අවබෝධය සඳහා තව තවත් යෝධ බලයක් යෝධ ශක්තියක් ජනිත වෙමින් මේ නිවන් මඟ පැහැදිලිව ඇති කරගන්න මේ නිවන් මගේ පැහැදිලි ගමනක් කරා යන්නට ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සහ සම්බන්ධව සිටින සහායක කල්යාණ පිරිසට ඒ වගේම ලංකාවාසී ලෝකවාසී අද ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන ඔබ හැම දෙනාටද උතුම් වූ ධර්ම අවබෝධයටම මඟ සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම්සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.